භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පින්නතුනි, අද වෙසක් පුර 15ක දවස. මෙතන ඉන්න සමහරෙකුට වෙසක් දවස උදා වෙලා පැය ගාණක් ගිහිලා තියෙනවා. ලංකාවට දැන් තමයි වෙසක් දවස උදා වෙන්නේ. අපිට වෙසක් දවස උදා වෙන්න තව පැය 10ක විතර කාලයක් තිබෙනවා. මේ වෙසක් දවස පිළිබඳව අපි අමුතුවෙන් විශේෂයෙන් කතා කළ යුතු වන්නේ නැහැ. මේ පිරිස සියලු දෙනාම ඒ උතුම් දවස, වටිනා දවස වෙනුවෙන් පෙළ ගැසී සිටින අය. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි නිතර නිතර අහුම්කම් දෙන, ඒ තේරුම් ගන්න, ඒ පුහුණු කරන්නට උත්සාහ කරන පිරිසක් හැටියට අපි මේ වෙලාවෙත් සූදානම් වන්නේ ඒ ධර්මය වටහා ගන්නට, තේරුම් ගන්නට. එනිසා මම නිතර සඳහන් කරනවා මේ ධර්ම දේශනාවක් කරන පවත්වන අවස්ථාවක එය භාවනාවක් බවටම පත් කරගන්නට කියලා. එම ධර්ම දේශනාව භාවනාවක් බවටම පත් කරගන්නට කියලා. ඒ කියන්නේ අපිට තිබෙනවානේ සුතමේ ඥානය. අහුම්කම් දීලා එක තේරුම් ගැනීම, දැන ගැනීම සුතමේ ඥානය. චින්තාමේ ඥානය. අපි මෙනෙහි කරලා, කල්පනා කරලා, අපේ විචාර බුද්ධිය පාවිච්චි කරගෙන එය තේරුම් ගැනීම. Tamanට අහුණු දේ තේරුම් ගැනීම. සහ භාවනාමේ ඥානය. වඩලා පුහුණු කරලා ලබන ඥානය. ඒකට අපි මේ ධර්ම ශ්‍රවණය කරන වෙලාවේ උදෙක් සුතමේ ඥානයට සීමා කරගත්තොත්, සුතමේ ඥානයට අපි සීමා කරගත්තොත් ඒක එතනින් නතර වෙනවා. ඒ වගේම මෙය චින්තාමේ ඥානය බවටත් අහන ගමම්ම පරිවර්තනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ චින්තාමේ ඥානයට පරිවර්තනය කරගන්නට හැකියාව තිබෙන්නේ අපි අර සුතමේ ඥානයට බලපානවනේ සතිය. ඒ සතිය බලපාන. චින්තාමේ ඥානයට උපකාර වෙනවා සති සම්පජඤ්ඤය. සති සම්පජඤ්ඤය තියෙනකොට ඒ සති සම්පජඤ්ඤය තිබ්බහම චින්තාමේ ඥානය මනාව වැඩෙනවා අහුම්කම් දෙන දෙයට.
දැන් අපි ඒතර තේරුම් ගන්න ඕන අපි සත්‍යමත් නොවි සිහියෙන් නොවේ නම් අහුම්කම් දෙන්නේ අපිට අපි ඔහේ ඇහෙන්න නම් ඉඩ අරින්නේ අපේ චිත්තචෛතසිකයන් විසිරීලා නම් එතකොට ඒක සුතමේ ඥානේ බවට පත් වෙන්නේ නැහැ. ඒ හුදෙක් ඇහුණා පමණයි. ඒ හුදෙක් ඇහුණා පමණයි සුතමේ ඥානයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. අපි සිහියෙන් යුක්තව අහුම්කම් දුන්නොත් අපේ චිත්තචෛතසිකයන් මේ ඇහෙන දේත් එක්ක එකඟ නම් ඒකාග්‍ර නම් අපේ සුතමේ ඥානෙ එතන ඇති වෙනවා. සුතමේ ඥානෙ තිබෙනවා. ඒ සුතමේ ඥානෙ චින්තාමය ඥානයක් බවට පත් කරගන්න අපි ළඟ සති සම්පජඤ්ඤය තිබෙන්නට ඕන. සති සම්පජඤ්ඤය අපි වඩා ගන්න. ඒ භාවනාමය ඥානයක් වන්නට නම් අපි ළඟ යෝනිසෝ මනසිකාරය තිබෙන්නට ඕන. කුසලයේ සහ අකුසලයේ කුසල චෛතසිකය අකුසල චෛතසිකය වෙන්කොට හඳුනා ගැනීම කුසල චෛතසිකය වැඩිම භාවේතබ්බං අකුසල චෛතසිකය පහතබ්බං පැත්තක තිබීම කියන මේ ලක්ෂණයත් අපි තුල තිබෙන්නට ඕන. අන්න එතකොට තමයි ඒ ධර්මය ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණයේ ආනිසංසය කියන එක අපි බලාපොරොත්තු වන ආනිසංසය අපි වෙතට එන්නේ. ධර්ම ශ්‍රවණයේ ආනිසංසය. අපි කල්පනා කරන්නට ඕන. මෙනෙහි කරන්නට ඕන. ඒ කියපු කාරණේ නැවත නැවත සිහිපත් කරන්න. ආයෙ කොහොම මෙනෙහි කරලා බලන්න. දැන් අපි සිහිපත් කරනවා අපි දන්නවා අපේ සූත්‍ර දේශනාවල් වලදී ධම්මචක්ක සූත්‍ර දේශනාවේ ඉඳලා ඒ ශ්‍රාවකයන් දේශනාව අවසානයේ වෙනකොට ධර්ම අවබෝධය කරගත්තු ආකාරය කොණ්ණඤ්ඤ හාමුදුරුවන්ගේ ඉඳලා මේ ධර්ම ශ්‍රවණයේ අවසාන වෙනකොට ධර්මය අවබෝධ කරගත්තු අය හිටියේ. දැන් කාට හරි ප්‍රශ්නයක් මීට පෙර තිබුණා නම් ප්‍රශ්නයක් ඇයි අපිට එහෙම වෙන්නේ නැත්තේ? අපිට එසේ නොවන්නේ මොකක්ද? හේතු අපිට ධර්ම දේශනාවක් අවසානයේට ඒ අවබෝධ නොවෙන්නේ ඇයි? ඒ ප්‍රශ්නේ කාට හරි තිබුණා. අපි මෙතෙක් කල් ධර්මය ඇහුවා. අපි මේක දන්නවා. ඒත් මොකද්ද මේ අපිට වෙන්නේ? මොකද්ද අපේ අඩුව? අන්න එසේ වොත් ඒ ප්‍රශ්නේ තිබුණා නම් කාට හරි මෙන්න උත්තරේ තියෙනවා. සුතමේ ඥානය, චින්තාමේ ඥානය සහ භාවනාමේ ඥානය. සුතමේ ඥානය, චින්තාමේ ඥානය, භාවනාමේ ඥානය. මේ ටික සම්පූර්ණ වෙන්නට ඕන. ඒක වෙන්නේ කොහොමද? අහුම්කම් දීම සතිමත් වෙන්නට ඕන. චිත්ත චෛතසික ඒකාග්‍රතාවයේ තිබෙන්නට ඕන. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා මේ ගුණාංග එක ඒ චෛතසික තියෙන්නට ඕන. සිහියත් එක්ක එකයි චිත්ත චෛතසික ඒකාග්‍රතාවය. චින්තාමය ඥානය සති සම්පජඤ්ඤය තියෙන්නට ඕන. ඊළඟට ඒ කුසල චෛතසිකයන්
श्रद्धा चैतसिके, विरिय चैतसिके, सति चैतसिके, समाधि चैतसिके, පඤ්ඤා චෛතසිකය. මේ පංච බල පංච ඉන්ද්‍රිය හැටියට අඳුන්වන මේ චෛතසික ටික වැඩෙන්න පටන් ගන්නට ඕන. ඒක වැඩිලා තියෙන්නට ඕන. අන්න එතකොට තමයි දේශනාවක් අවසානයේ ධර්ම අවබෝධ වෙන්නේ. ඒ දේශනාව කරද්දිම ඒ අවබෝධය ලැබෙන්නේ. එහෙම නැත්නම් අපිට කරන්න වෙනවා ඒ දේශනාව අහුම්කන් දීලා අහගෙන ඉඳලා ඒක මතක තියාගෙන සුණාත ධාරේ දරාගෙන මතක තියාගෙන ධාරණය කරලා ඊට පස්සේ චින්තාමය ඥානය ඇති කරගන්නට ඕන. තමන්ට තනිවම ඒ චින්තාමය ඥානය ඇති කරගන්න බැරි නම් තවත් පිරිසක් එක්ක සාකච්ඡා කරලා කාලේන ධම්ම සාකච්ඡා කියන්නේ ඒක. තවත් එක් පිරිසක් එක්ක සාකච්ඡා කරලා අත්දැකීම් තියන අය එක්ක සාකච්ඡා කරලා අපි ඒ චින්තාමය ඥානය ගොඩනගා ගන්නට ඕන. චින්තාමය ඥානය ගොඩනගා ගන්නට ඕන. කවියුත්තේ ඒක තමයි ඊළඟට කරන්න වෙන්නේ. ඊට පස්සේ චින්තාමය ඥානය ගොඩනගා ගත්තට පස්සේ එයත් භාවනාමය ඥානයක් බවට පරිවර්තනය වෙන්නේ නැත්නම් අපිට කිසියම් වූ කර්මස්ථානයක් හොයාගෙන ඒ ගැන පරීක්ෂා කරලා බලලා Tamanට ගැළපෙන කර්මස්ථානයක් කියලා තීරණය කරලා ඒක වඩන්නට ඕන. ඒ කර්මස්ථානයේ වඩන එකට තමයි කියන්නේ භාවනාව කියන්නේ. එහෙම නැත්නම් අපි කුසල චෛතසිකයන් වඩන්නට පටන් ගන්නවා. ඒ කුසල චෛතසිකයන් වැඩෙන කර්මස්ථානයක් අපි හොයාගන්නට ඕන. තමන් සඳහා. එතකොට දැන් අපිට තේරෙනවා අපි කරගෙන යන වැඩේ මොකද්ද? දැන් මේ වෙලාවේ මම මගේ ජීවිතේ කරගෙන යන්නේ මොකද්ද කියලා බැලුවොත් අපිට පේන්නේ අපි අර කර්මස්ථාන පුහුණුවක් සඳහා යොමු වෙලා ඉන්නවා කියන කාරණා. දැන් මේ කර්මස්ථාන පුහුණුවේදී ඒ කර්මස්ථානේ වඩන්නේ කුමටද? කුමක් ඉලක්ක කොටගෙනද? කුමන අරමුණකටද කියන එක Tamanට පැහැදිලි විය යුතුව තිබෙනවා. කවුරු හරි කෙනෙක් මේ තමයි කරන්නට ඕන, මෙයයි පුහුණු වෙන්නට ඕන කියන අදහස යම් කිසි කෙනෙක් අපිට කිව්වට අපි එහි හේතුඵල සම්බන්ධය දන්නේ නැත්නම්, එහි අභිධර්මය දන්නේ නැත්නම්, ඒ කියන්නේ එහි මූල ධර්මය අපි දන්නේ නැත්නම් ඒ කර්මස්ථාන පුහුණුව අර්ථ ශූන්‍ය වෙනවා. කෙලෙස් නැති කිරීම සහ මේ කර්මස්ථානයේ අතර තියෙන සම්බන්ධය කුමක්ද කියන එක පැහැදිලි නොවේ නම් මේ වෙලාවේ වැඩිමෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? ඊට අනුතරව මොකද්ද වෙන්නේ? මෙන්න මේ කියන කරුණු පිළිබඳව පැහැදිලි වීමක්, වැටහීමක්, අවබෝධයක් Tamanට නොමැති නම් එතකොට ඒ කර්මස්ථාන පුහුණුවත් අර්ථ ශූන්‍ය වෙනවා. අපි ඒ සඳහා කාලය ගන්න පුළුවන්, කාලය කැප කරන්න පුළුවන්, අපිට වීරිය තියෙන්න පුළුවන්, අපිට තරහා ගන්නවා නේ, දීර්ඝ කාලයක් මේක පුහුණු වෙනවා, ඒට හුරු වෙනවා. ඒක හරි, ඒට හුරු වෙනවා. නමුත් ඒ භාවනාමය ඥානයේ බව පංච බල පංචේන්ද්‍රයන් වැඩිමක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. අන්න එතනයි ගැටලුව මතුවෙන්නේ. ඒ නිසා අපිට අද දවසේ මේ වෙසක් පෝය දවසේ, තෙමඟුල සිදු වුණු දවසේ
අපි පිළිබඳව අපිම පිළිබඳව යම් සමාලෝචනයක් කරගන්නට ඕන. අන්න ඒ සමාලෝචනය කරගන්න අවශ්‍ය කරුණු ටික තමයි මේ මොහොතේ මේ වෙලාවේ මම සිහිපත් කරනු ලැබුවේ. ඒ අනුව මේ වෙලාවේ මේ කරුණු ටික නැවත සිහිපත් කරමින් බැලුවොත් අපට තේරෙනවා මේ ධර්ම ශ්‍රවණය කරන මට ධර්ම අවබෝධය නුනේ මම හුදෙක් සුතමේ ඥානයේ සීමාවෙන් අතුරුනේ ඇයි? ධර්මයේ මතක තබා ගන්නෙක් පමණක් වෙන්නේ ඇයි? මම ධර්මයේ මතක තබා ගත්තෙක් පමණක් වෙන්නේ ඇයි? කියන කාරණයට දැන් උත්තරයක් තියෙනවා. තමන්ට එක පැහැදිලි. තමන්ට එක නිරවුල්. මේ කරුණු ටික අහුම්කන් දුන්නා නම් හරියට එක තමන්ට මේක නිරවුල්ව වැටහෙනවා, පැහැදිලි වෙනවා. හේතුව සුත්තමේ ඥානය වැඩිලා නැත්තම් ඇහුනට උත්තරේ ඉන්නේ නැහැ. ඒක සුත්තමේ ඥානය වැඩින්න ඕන සතිමත්ව ඇහුම්කන් දීලා. තමන්ගේ සිත සහ චෛතසිකය ධර්මයත් එක්ක තියෙනවා. ඇහුම්කන් දෙන දේත් එක්ක. සිත තියෙන්නට ඕන ඇහුම්කන් දෙන දේත් එක්ක. චෛතසිකය තුළ චෛතසික තියෙන්න ඕන ශ්‍රද්ධාව, විරිය දෙක තියෙන්නට ඕන. විශේෂයෙන් ශ්‍රද්ධා, විරිය තියෙන්න ඕන. නැවත වතාවක් සති, සමාධි, ප්‍රඥා කියන චෛතසික තියෙන්න ඕනේ ශ්‍රවණයත් එක්ක. ඒක කල්පනා කරලා බලන්න. අපිට මේක ඇහෙන්න ඕන. අපි අහගෙන ඉන්න ඕන. ඒ අසා සිටීම සතිමත් වෙන්න ඕන. ඒ සතිමත් වීමත් එක්ක නැවතත් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන චෛතසික වැඩෙන්නට ඕන. අන්න එතනදී තමයි චින්තාමය ඥානෙ ඇති වෙන්නේ. ඒත් එක්ක ඒ චින්තාමය ඥානයත් බලපානවා යෝනිසෝ මනසිකාරය. ඒ යෝනිසෝ මනසිකාරයත් එක්කම භාවනාමය ඥානෙ වැඩෙන්න පටන් ගන්නවා. හේතුව අර පංචේන්ද්‍රිය පංච බල වැඩමින් තිබෙන නිසා. දැන් අපිට මේ කාරණේ පැහැදිලි. මේක අපිට වැටහෙනවා. ධර්ම ශ්‍රවණේ අපේ ගැටලුව මොකක්ද කියන එක පැහැදිලි. එක්ක වැටහෙනවා. එතකොට අපි දන්නවා දැන් අපට චින්තාමය ඥානය වැඩෙන්නේ නැතුව, භාවනාමය ඥානය වැඩෙන්නේ නැතුව තියෙන තත්ත්වයක් තුළ අපට කර්මස්ථාන පුහුණුවක් කරන්න ඕන කියලා. කර්මස්ථාන පුහුණුවේදී ඒට අදාළ වෙච්ච සුදුසුකම් ටික, අදාළ වෙච්ච දැනුම අපිට ඕන. ප්‍රධාන වශයෙන් තියෙන්න ඕන ඒ කර්මස්ථානයේ හේතුඵල සම්බන්ධය. කර්මස්ථානයේ මූල ධර්මයේ එහි අභිධර්මය අපට තේරෙන්නට ඕන. ඒ කෙලෙස් නැසීම සඳහා, කෙලෙස් ඉවර කිරීම සඳහා, කෙලෙස් අවසන් කිරීම සඳහා උපකාරී වෙන්නේ කොහොමද? මේ කිරීමෙන් එය නැති වෙන්නේ කෙසේද? ඒ අන්තර් සම්බන්ධතාවය
අපි දැනගෙන ඉන්න ඕන, තේරුම් අරන් ඉන්න ඕන. සතියෙන් ආස්වාසය සහ ප්‍රාස්වාසය දෙස සතිමත්ව බලා සිටීම තුළ කොහොමද කෙලෙස් නැති වෙන්නේ? ශරීරයේ දෙස සතිමත්ව බලා සිටීම තුළ කොහොමද කෙලෙස් නැති වෙන්නේ? අපේ සතර ඉරියව්වේ සතිමත්ව ඉඳීම තුළ කෙලෙස් නැති වෙන්නේ කොහොමද? වේදනාව සතිමත්ව දැකීම තුළ කොහොමද කෙලෙස් නැති වෙන්නේ? සිත දිහා සතිමත්ව බැලීම තුළ කොහොමද කෙලෙස් නැති වෙන්නේ? චෛතසික ධර්මයන් පිළිබඳව සතිමත්ව බැලීම තුළ කොහොමද කෙලෙස් නැති වෙන්නේ? මේවට Tamanට උත්තර තියෙනවා. Tamanට මේකට උත්තර තියෙන්නට ඕන. Tamanට මේ පැහැදිලි වෙන්න ඕන. Tamanට මේ වැටහෙන්නට ඕන. ඒ අවශ්‍යතාවය. Taman මේ කාරණය නිරවුල් කරගත්තොත් ඔන්න අපිට බුද්ධ දේශනාව තේරෙන්න පටන් ගන්නවා, වැටහෙන්න පටන් ගන්නවා. දැන් අද අපි අවධානය යොමු කරනවා මීට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙයක්. උන්වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරන එක අපිට අද දවසේ ඉතාම වැදගත්. මේ වෙසක් දවසේ අපිට ඉතාම වැදගත්. උප්පාදාවා භික්ඛවේ තථාගතානං අනුප්පාදාවා තථාගතානං තිතාවසා ධාතු ධම්මටිතිතා ධම්ම නියාමතා. කද්ද මේ කියන්නේ? උප්පාදාවා භික්ඛවේ තථාගතානං අනුප්පාදාවා තථාගතානං. මහණෙනි, නැත්තම් ශ්‍රාවකේ, එහෙම නැත්තම් මේ කෙලෙස් වල පැවැත්මේ පිළිබඳව බය තියන අය, තමන් තුළ කෙලෙස් පවතීම තුළ තමන්ට ඇති වෙන අනාගත ප්‍රතිඵල පිළිබඳව යම් පියක් තියෙනවා. ඇති ගැනීමක් වුණත් කවන්නේ නැහැ. එහෙමයි භික්ඛවේ. එම් පිරිසට උන්වහන්සේ දේශනා කරනවා මේ තථාගතයන් වහන්සේලා විමුක්තියටපත් වුණු පිරිසනේ තථාගතයන් වහන්සේලා කියන්නේ. තථාගතයන් වහන්සේලා උන්වහන්සේ බහුවචනෙන් තියෙන්නේ තථාගතානම්. ඉපදුනා හෝ නිපදුනා හෝ තථාගතයන් වහන්සේලා මේ ලෝකයේ තුල පහළ වුණා හෝ නැති වුණා හෝ උපාදාවා අනුපාදාවා තථාගතානම් තිතාවසා ධාතු ධම්මට්ඨිතා ධම්ම නියාමක. මේ ධර්ම ඨිතාතාවේ ධම්ම නියාමේ මේ ස්වභාවිකව පවතින දේ සහ ඒ ස්වභාවික දේ තායිති න්‍යාය නියාමනේ ඒ ක්‍රමවේදී ස්වභාව ධර්මයට අදාළ නියාමනේ. ඒ නියාමය අපි මෙහෙම ගමුකෝ. ස්වභාව ධම සහ ස්වභාව ධර්මයේ රීතිය.
ස්වභාව ධාම සහ නැත්නම් ස්වභාවිකත්වය සහ ස්වභාවිකත්වයේ රීතිය. ඒක තේරෙනවනේ. මොකද ඒක අපි වර්තමානයේ භාවිතා කරන භාෂාක විලාසයට තේරෙන විදිහට ගැලපෙන විදිහට. ඒක තේරෙනවා අපිට. ස්වභාවිකත්වය සහ ස්වභාවිකත්වයේ රීතිය. ඒකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ ධාතු ධම්මට්ඨිතා ධම්ම නියාමතා කියලා. ස්වභාවිකත්වයේ පැවැත්ම සහ ස්වභාවිකත්වයේ නියාමනය. රීතිය ස්වභාවිකත්වයේ රීතිය. මේක පවතින. මේ පවතින. තථාගතයන් වහන්සේලා ඉපදුනා හෝ නැතුව ඒක පවතින. සබ්බේ සංඛාර අනිච්චාති. සියලු සංස්කාරයන් අනිත්‍යය කියන මේ ධර්ම ධාතු මේ කියන ධර්ම ධාතු මේ ස්වභාවය එහෙම නැත්නම් මේ ධම්මට්ඨිතාවය ධම්ම නියාමතාවය පවතින. ඒක තියෙනවා. ඒක මම උදාහරණයක් විදිහට ගමු. මම නිතර ගන්න උදාහරණයක්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තිබුණා හෝ නැතුවා හෝ මේ ස්වභාව ධර්මයේ ඍතු නියාමයේ පවතිනවා. ස්වභාව ධර්මයේ තුල තියෙන මේ ඍතු නියාමයේ කාලගුණික තත්වයන් පවතින්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තියෙන නිසා නෙමෙයි. ඒක අපි දන්නවනේ කවුද? අපි කාටවත් පැහැදිලිනේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තිබ්බා හෝ නැතුවා හෝ ඒක අදාළ නැහැ. ඒ ඍතු නියාමයේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙමනම් මෙතන මොකද්ද මේ ධර්ම නියාමය, ධර්ම ඨිතිතාවය සහ ධම්ම නියාමය කියන කාරණේ? සහ තථාගතයන් වහන්සේ අතර තියෙන සම්බන්ධය මොකක්ද? තන් තථාගතෝ අபிසම්බුද්ධති අபிසමේති. මේක තථාගතයන් වහන්සේ අවබෝධ කරගන්නවා. අபிසමේති ਸਰවාකාරයෙන් අවබෝධ කරගන්න. අංග සම්පූර්ණ මේක අවබෝධ කරගන්න. අර අපේ උදාහරණයට අපෝ ගියොත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් ඕන තැනක කාලගුණ විද්‍යාඥයෙක් කරන්නේ පවතින කාලගුණය නැත්තම් ඍතු නියාමය. ඒකට අපි අර කාලගුණය කියන වචනේත් අපි ගුරු වෙලා ඉන්නේ. මම දන්නේ වෙද කියන වචනේ කොහොමද ආවේ කියලා. ඒක ඇදලා තියෙන්නේ කොහොමද කියලා. සිංහලෙන් කාලගුණය කියන වචනේට තමයි අපි ගුරු වෙලා ඉන්නේ. සමහරවිට අපි වෙද කියන වචනේ මොන අර්ථය තිබ්බත් ඕක අපි තේරුම් ගන්නේ කාලගුණය කියන වචනේත් එක්ක වෙන්න පුළුවන් නේ. අපේ භාෂාවේ අපි මව් භාෂේ හැටියට නෙන්නේ වෙන්නේ. එතකොට මේකට ධර්මයේ දීලා තියෙන වචනේ ඍතු නියාමයේ. එතකොට කාලගුණ විද්‍යාඥයා විසින් මේ ඍතු නියාමය අඳුන ගන්න. ඍතු අඳුර ගන්නවා, ඍතු නියාමය අඳුර ගන්න. මේ අඳුනගෙන ඕනේ ප්‍රකාශයටපත් කරනවා.
ඒක ප්‍රකාශයට පත් කර. මෙතන කියනවා අபிසම්බුද්ධිත්වා අபிසමෙත්වා ආචික්කති දේසේති පඤ්ඤාපේති පට්ඨපේති විවරති විභජති උත්තානි කරෝති තබ්බේ සංඛාර අනිච්චා අபிසම්බුද්ධිත්වා අபிසමෙත්වා අර කාලගුණ විද්‍යාඥයා කරන්නේ ඒක තමයි. ඔහු මේක දකින්න. ඒක අඳුර ගන්න. හැබැයි ඒ ඍතු නියාමයේ මේ මොහොතේ ඒ වෙලාවට ඒක තව සමාන්තර ලක්ෂණ වලින් අතීත හේතු සාධක වලින් මේක අඳුර ගන්න පුළුවන්. නමුත් ඒ වෙලාවේ මේ මොහොතේ එතන ඇති වෙන සාධක තියෙනවා. ඒකට ඒකත් තේරුම් ගැනීම හැකියාව තියෙනවා. Tamanට අතීතයෙන් ලැබුණු දැනුම අත්දැකීම් මේ සියල්ලයි මේ මොහොතේ ගොඩනැගෙමින් තියෙන සාධක අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. මේ මොහොතේ එන සාධකේ අඳුර ගන්න පුළුවන් වෙන්න. එතකොට තථාගතයන් වහන්සේ කෙනෙක් මේ සබ්බේ සංඛාර අනිච්චාති කියන කාරණේ ඔය විදිහට අවබෝධ කරගන්න. උන්වහන්සේ ඒකේ රීතිය අඳුර ගන්නවා. රීතිය අඳුර ගන්නවා. ඒ වගේම එම මොහොතේම අවස්ථාවේ මේක සකස් වෙන හැටි, ගොඩනගෙන හැටි, ඒ රීතියට අනුව සාධක එක්රාශි වෙන හැටි උන්වහන්සේ තථාගතයන් වහන්සේ කෙනෙකුට වටහා ගන්න පුළුවන්. අபிසම්බුද්ධිත්වා අபிසමෙත්වා. ඊට පස්සේ උන්වහන්සේ ආචික්කති දේසේති පඤ්ඤපේ. උන්වහන්සේලා මේවා පැහැදිලි කරනවා, දේශනා කරනවා. කළ යුතු නොකළ යුතු දේ පිළිබඳව පැනවීමක් කරනවා. පට්ඨපේති අපේහි පිහිටවනවා, නැගී සිටවනවා, විවරති විවරණය කරලා දෙනවා, විභජති බෙදලා දෙනවා, උත්තානි කරෝති මතු කරලා පෙන්නන. ඒ අර අபிසම්බුද්ධති ගුණය, අபிසමේති ගුණය උපයෝගී කරගෙන. එමුන්න තථාගතයන් වහන්සේගේ ශාස්ත්‍රඥ වහන්සේගේ කාර්යභාරය අපි පැහැදිලි කරගත්තා. දැන් අපිට මේක වැටහෙනවා. තථාගතයන් වහන්සේගේ කාර්යභාරය මොකක්ද කියලා. උන්වහන්සේ විසින් උගන්වනු ලබන මේ ධම්මට්ඨිතාවය, ධම්ම නියාමතාවය තථාගතයන් වහන්සේලා වැඩ සිටියා හෝ නැතුවා හෝ මේවා පවතින. තිතාවසා ධාතු ඒ පවතින. මේ තථාගතයන් වහන්සේ විසින් මේක වටහාගෙන තේරුම් අරගෙන මේක දේශනා කරනවා. දැන් තථාගතයන් වහන්සේගේ කාර්යභාරය මොකක්ද කියන එක අපට පැහැදිලි. මේ ධර්මතාවයේ ස්වභාවය දැන් අපට තේරෙනවා. ඒකට මේ ධර්මතාවලට තථාගතයන් වහන්සේ ඉඳීම නැතුව වීම කියන එක අදාළ නැහැ. මේක ටිකක් තේරුම් ගන්නට ඕන. සමහර වෙලාවට අපිට එක්පාරට පිටපැත්තෙන් බලපුවම දෙන ඕක ඉතින් ඇත්ත. ඒවා තියෙනවා. ඉතින් දේශනා කරනවා.
හැබැයි ටිකක් තව කල්පනා කරන්න. තවම චින්තාමය ඥානය වඩා ගන්න. මොකද මේ විදියට මේ දේශනා කරන විදියට හිතීම කල්පනා කිරීම කියන එක මේ වෙනස්ම විදියක් මේ තියෙන්නේ මෙතන. වෙනස්ම විදියකට කල්පනා කරන්න කියලා කියන්නේ අපිට. මේක වෙනස්ම විදියකට කල්පනා කරන්න කියලා කියන්නේ. මේ විදියට මේ කියන විදියට අපි හරියට කල්පනා කරොත් අපේ සමහර බොහෝ ආකල්ප අපෙන් දුරස් වෙනවා ඉවර වෙනවා. නැති වෙලා යනවා. අපේ සම්මාදිට්ඨිය හරියට එනවා ඒක. දැන් එතකොට මේ සබ්බේ සංඛාර අනිච්චාති. මෙතන වැදගත් කාරණයක් තියෙනවා මේ සංඛාර. මේ සංඛාරයන්ගේ වෙනස් වීම. මේ සංඛාරයන්ගේ වෙනස් වීම කියලා කියන්නේ මොකක්ද? මම පෙරත් ධර්ම දේශනාවකදී මේ කාරණේ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඒ වගේම නැවතත් අදත් ඒක පැහැදිලි කරනවා. හේතු සාධක මත හේතු සාධක හේතුඵල න්‍යායට අනුව හේතු නිසා හටගත්තු සියල්ල සංස්කාර කියලා කියන්නේ. ඒ සංස්කාර ලෝකයේ අමතරම අපිට දකින්න තියෙනවා. භෞතික සංස්කාර තියෙනවා, මනෝ සංස්කාර තියෙනවා, නැත්නම් විඥානික සංස්කාර තියෙනවා. භෞතික සංස්කාර තියෙනවා, ඒ වගේම විඥානික සංස්කාර තියෙනවා. දැන් පොඩ්ඩක් බලන්න. භෞතිකව සිදුවෙන සිදුවීම් භෞතික වශයෙන් හේතුඵල න්‍යාමයේ මත නිර්මාණය වෙච්ච දේවල්. ඒ හේතුඵල න්‍යාමයට ආවේනික වෙච්ච ආකාරයට ඒවා වගේ පරිවර්තන වෙනවා. ඒවට ආවේනික වෙච්ච ආකාරයට ඒ වගේ පරිවර්තනයන් වෙනවා. ඒකට අපි ධර්මයේදී වචනයක් දීලා තියෙනවා අනිච්ච කියලා. එක මෙනෙහි කරන්න. මේ මම භෞතික ද්‍රව්‍ය ටික ඉස්සලා ගත්තේ. භෞතික වස්තු. සෑම භෞතික වස්තුවක්ම සකස් වෙලා තිබෙන්නේ මේ මගේ ශරීරයත් ඇතුළුව සියලු භෞතික වස්තු ටික සකස් වෙලා තියෙන්නේ හේතු ඵල න්‍යාමයට අනුව හේතු සාධක ඒක රාශී වීම තුළ. එතකොට ඒක රාශී හේතුඵලයන්ගේ ඒක රාශී වීම තුළ මේක නිර්මාණය වෙනවා. එතකොට ඒක නිර්මාණය වුණු ක්‍රියාදාමයටම අනුරූපව මේවා වෙන දේවල් බවට පරිවර්තනය වෙනවා. පරිණාමය වෙනවා කියලා කියන්නත් පුළුවන්. ධර්මයේ වචනයක පරිණාමය වර්තමානයේ මේ පරිණාමය කියන වචනේ අපි වෙන අර්ථයකට පාවිච්චි කරනවානේ. ඉවොලුෂන් කියන එකට. ඒ නිසා ඒක මේ ලෞකික පරිණාමය නෙමෙයි. ඒකට මට කියන්න වෙන්නේ එහෙම තමයි වචනේ. ඉවොලුෂන් කියන අර්ථයෙන් නෙමෙයි. ධර්මයේ තියෙන අර්ථයෙන් පරිණාමය වෙනවා. ඒ පරිණාමය තමයි වෙන්නේ. එතකොට ඒ වෙනස් වීමට ඒ ක්‍රියාදාමයට අපි වචනයක් දෙනවා අනිච්ච කියලා.
ඒ අනිච්ච කියලා අපි වචනයක් දෙනවා. මේ වචනේ අපි තමයි දෙන්නේ. අර ස්වභාව ධර්මයේ තියෙනවට අපි වචන දෙනවනේ. ඒ වගේ මේ වචනයක් දීලා තියෙනවා. සීත, වසන්තේ, ගිම්මානේ, පස්සානේ වගේ වචන අපි දෙනවා. ඒ වචන අපි දෙනවා. ඒ වගේ මෙතන දැන් මේ වචනයක් දීලා තියෙනවා. මේ පරිණාමීය ක්‍රියාවලිය, විපරිණාමය, පරිණාමය, විපරිණාමය, උපාද වය, උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. දැන් මේ වචන වලින් කියන්නේ මේ වචන වලින් කියන්නේ හේතු සාධක වලින් ඇති වෙලා ඒ හේතු සාධක වෙන දේවල් වලට පරිවර්තනය වෙනකොට වෙන දෙයක් බවට පත් වෙනවා. අර අපි දැකපු දේ, අපි හඳුනගත්තු දේ ඒක දැන් පවතින්නේ. ඒ ක්‍රියාවදාමයට, ඒ ක්‍රියාවලියට අපි වචනයක් දීලා තියෙනවා අනිච්ච කියලා. මේ තියෙන්නේ තථාගතයන් වහන්සේ කෙනෙකුගේ අක්කාතාරෝ තථාගත. නැත්නම් ස්වක්ඛාත ගුණය අනුව දුන්නු වචනේ මේ තියෙන්නේ. ඒ දුන්නු වචනේ තමයි මේ තියෙන්නේ. මේ ක්‍රියාවලියට, මේ ක්‍රියාදාමයට දුන්නු වචනේ. ස්වක්ඛාත වචනයක් තියෙනවා. ඒකට මේ වචනය අනිච්ච කියන වචනය තුළ අපිට හඳුනා ගන්න තියෙන්නේ හේතු සාධක වලින් හටගන්න මේ ද්‍රව්‍ය වල ප්‍රීතිය, ධම්මාට්ඨිතාවය, ධම්ම නියාමතාවය. ඒක හඳුනා ගැනීම සඳහා වචනයක් අපිට දීලා තියෙනවා. ඒක අපිට සංනිවේදනය කර ගැනීම සඳහා දේශකයා සහ ශ්‍රාවකයා කියන දෙන්නාගේ පහසුව සඳහා පොදු වචනයක් දීලා තියෙනවා. මෙන්න මෙතන තමයි ශාස්ත්‍රඥ වහන්සේගේ කාර්යභාරය තියෙන්නේ. දැන් උන්වහන්සේ මේ වචනේ මෙතන දීලා තිබුණ නැත්තම් මේක අවබෝධ කරගත්තු අය තම තමන්ට තේරෙන වචන වලින් මේක කියන්න පටන් ගන්නවා. තම තමන් දන්න වචන වලින්, තම තමන්ගේ භාෂාව වලින් මේක කියන්න හදනවා. මේක පොදු එකඟතාවයක් ඇතුව, පොදු රීතියක් ඇතුව මේක සාකච්ඡා කරන්න බැරි වෙනවා. කතා කරන්න බැරි වෙනවා. දැන් මෙතන ඉන්න ගොඩක් අය දන්නවනේ දැන් ඔය විද්‍යාත්මකව මොනවා හරි හොයාගත්තාම රසායනයක් හරි භෞතික දෙයක් හරි ඔකට සූත්‍රයක් හදාගන්න ඕනේ. ඒකට සූත්‍රයක් හදාගන්න. එතකොට ඒක ලෝකේ කොතන හිටියත්, කොයි විද්‍යාඥයා කතා කරත්, කොයි කතිකාචාර්යවරයා කතා කරත් ඒ පොදු සූත්‍රයට අනුවනේ කතා කරන්නේ. ඒ කෝඩ් එකනේ කතා කරන්නේ. එකෙන් අර ඒ ක්‍රියාවලිය, ක්‍රියාදාමයේ ඒ සංසිද්ධිය පැහැදිලි වෙනවා, විග්‍රහ වෙනවා. දැන් ශාස්ත්‍රඥ වහන්සේ මේ වැඩේ කරලා තියෙනවා. එතන උන්වහන්සේ කරලා තියෙන්නේ අනිච්ච කියන වචනේ අපිට දීලා. එහෙම ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් ඕන වෙන්නේ යන්න එතනයි. එහෙම කෙනෙක් ඕන අපිට. එහෙම නැත්නම් වෙන කවුරු හරි තේරුම් ගත්ත කෙනෙක් මේක මොකක් හරි වචනයකින් කියන්න පුළුවන්. ඒ කියන වචනේ අයිට පොදු වචනයක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. දැන් ශාස්ත්‍රඥ වහන්සේ විසින් මේකට වචනයක් දීලා මේක පොදු වචනයක් බවට පරිවර්තනය කරලා තියෙනවා. ඉතින් අපි ඒ අනුව ඒ වචනේ පාවිච්චි කරලා මේක සාකච්ඡා කරනවා.
ඔන්න දැන් අපිට පේනවා ශාස්ත්‍රුන් වහන්සේගේ කාර්යභාරය. දැන් උන්වහන්සේ මෙතන කරලා තියෙන්නේ මොකද්ද කියන එක අපට තේරෙනවා. ඒ උන්වහන්සේ කරන දේ උන්වහන්සේම දේශනා කරනවා. අන්න ඒකයි හොඳේ. උන්වහන්සේ කරන්නේ මොකද්ද කියලා උන්වහන්සේම පැහැදිලි කරනවා. කොහොමද පැහැදිලි කරන්නේ? උපාදාවා භික්කවේ තථාගතානං අනුපාදාවා තථාගතානං තිතාවසා ධාතු ධම්මට්ඨිතා ධම්ම නියාමත සබ්බේ සංඛාර අනිච්චාති. මේ සබ්බේ සංඛාර අනිච්චාති කියන ධර්ම ධාතුව ඒ ධර්ම ධාතුවේ තිතිතාවේ තථාගතයන් වහන්සේ ඉපදුනා හෝ නැතුවා හෝ තථාගතයන් වහන්සේලා ඉපදුනා හෝ නැතුවා හෝ මේවා පවතින. තිතාව සාධාතු එය පවතින. ඒකට පවතින දේ එසේ පවතින දේ තං තථාගතු තං එසේ පවතින දේ තථාගතු තථාගතයන් වහන්සේ අභිසම්බුද්ධති අභිසමේති. අන්න වැදගත් කාරණා. උන්වහන්සේ කාගෙන්වත් අහලා දැනගෙන ඉගෙනගෙන නෙමෙයි මේ කතාවේ. උන්වහන්සේ ඊට පෙර වෙන කෙනෙකුගෙන් අහලා දැනගෙන ඉගෙනගෙන ආපු එකක් නෙමෙයි මේ. තන් තථාගතෝ එය තථාගතයන් වහන්සේ අභිසම්බුද්ධති. ඒ ස්වභාවය උන්වහන්සේ අවබෝධ කරගන්නවා. අභිසමේති සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න. ඔන්න මුලින්ම වෙන්නේ ඒකයි. තථාගතයන් වහන්සේ මුලින්ම කරන්නේ ඒක. ඊට පස්සේ අභිසම්බුද්ධිත්වා අවබෝධ කොටගෙන අභිසමෙත්වා මනවින් අවබෝධ කොටගෙන ආචික්කති දේසේති පඤ්ඤපේති පට්ඨපේති විවරති විභජති උත්තානි කරෝති. දැන් ශාස්ත්‍රූන් වහන්සේ හිටියේ නැත්තම් තථාගතයන් වහන්සේලා හිටියේ නැත්තම් මෙන්න වෙන්නේ නැත්තේ මොකද්ද මෙතන? මෙතන වෙන්නේ නැත්තේ කුමක්ද? අභිසම්බුද්ධති අභිසමේති. මේ අවබෝධ කර ගැනීම මනවින් අවබෝධ කර ගැනීම කියන්නේ. මේක පසේ බුදුවරයන් වහන්සේලාත් අවබෝධ කරගන්න. පසේ බුදුවරයන් වහන්සේලා මේ කාරණේ අවබෝධ කරගන්න. අභිසම්බුද්ධති අභිසමේති. පසේ බුදුරුත් මේක අවබෝධ කරගන්න. පසේ බුදුවරයෙක්ගෙන් නොවන දේ මොකද්ද? පසේ බුදුරයන් වහන්සේ න ආචික්කෙත නදේසෙත්. අන්න ඒක වෙලේ. පසේ බුදුරු මේ කියන දේවල් ටික කරන්නේ ආචික්කති දේසේති පඤ්ඤපේති පට්ඨපේති විවරති විභජති උත්තානි කරෝති කියන කොටස වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද? අපි මෙතන මේ කතා කරන තථාගතයන් වහන්සේලා සම්මා සම්බුදුවරයන් වහන්සේලා පච්චේක නෙමෙයි. පච්චේක බුදුරු නෙමෙයි. සම්මා සම්බුදුරු. උන්වහන්සේලා මෙන්න මේ වැඩේ කරන ආචික්කති දේසේති පඤ්ඤපේති පඤ්ඤාපේති පට්ඨපේති විවරති විභජති උත්තානි කරෝති. අන්නෝක තමයි සිදුවන දේ.
අපිට මේම කියන්න පුළුවන්. මේ කියන දේ කාටුණත් ඕනනම් කරන්න පුළුවන්. ඒ හැකියාව තියෙනවා. හැබැයි මේ තථාගත අභිසම්බුද්ධ වූ කෙනාට තමයි යමෙක් කරනවා නම් මේ කියන දේ යමෙක් කරනවා නම් ඒ කෙනා අභිසම්බුද්ධ. එච්චරයි. යමෙක් මේ කියන කොටස මේ කාර්යය කරනවා නම් මේ වැඩේ කරනවා නම් ඒ කරන කෙනා අභිසම්බුද්ධ. එච්චරයි. ඒක අනිත් පැත්තට තේරුම් ගන්න. අභිසම්බුද්ධෝ කෙනෙක් මේ කරනවා කියන එකට වඩා යමෙක් මේ කාර්යය කරන්නේ නම් ඒ කරන කෙනා අභිසම්බුද්ධයි. ඒක අනිත් පැත්තට අපි තේරුම් ගන්නවා. යමෙක් මේ කාර්යය කරනවා නම් ඒ කරන කෙනා අභිසම්බුද්ධයි. ඒකට සබ්බේ සංඛාර මම ඒකේ උදාහරණයට ගත්තේ පොතික වස්තුන්ගේ ක්‍රියාවලිය කියන උදාහරණ. විඥානික ක්‍රියාවලියත් එහෙමම තමයි. විඥානික ක්‍රියාවලියත් එහෙමම තමයි. විඥානික ක්‍රියාවලියත් එහෙමම තමයි. විඥානික වූ හේතු සාධක පදනම් කොටගෙන නිර්මාණය වෙන දෙයක් තිබෙනවා, සංඛාරයක් තියෙනවා. ඒ සංඛාරය වෙනස් වෙනවා. ඒ සංස්කාරයන් හේතුවම ඉත්‍යාත්පලෙන් ඇති වෙච්ච නිසා හේතු සාධක වල ස්වභාවයක ඇති උනේම අනිත්‍යතාවයේ ප්‍රතිඵලයක් ලෙස ඒ නිසාම එම හේතු සාධක වලට ආවේනික ලක්ෂණය අනිත්‍යතාවයමයි. ඒ නිසා මේ නිර්මාණය වෙච්ච දේ වෙනස් වෙනවා. මේ නිර්මාණය වෙච්ච දේ වෙනස් වෙනවා. අපිට යම්කිසි සුඛයක් තිබෙනවා නම් ඒ සුඛේ නිර්මාණය වෙලා තියෙන්නේ පදනම් වෙලා තියෙන්නේ කිසියම් හේතු සාධක ටිකක් මත නම් ඒක සංස්කාරයක් නම් ඒකේ ආවේනික අනිවාර්ය ලක්ෂණය තමයි ඒ වෙනස් වෙයි. ඒ අනිත්‍ය වීම. ඒ අනිත්‍ය වීම තමයි ඒ අනිවාර්ය ලක්ෂණ. ඒ සංස්කාරයක්. දැන් අපිට ජීවිතයේ අපේක්ෂාව තියෙන සුඛය නම් අපේක්ෂාව සුඛය නම් ඒ සුඛය සඳහා අපි එකතු කරගනු ලබන භෞතික සංස්කාර ටික ඒ ටික වෙනස් වෙනවා නම් ඒක වෙනස් වෙනවා. සුඛය සඳහා හදාගනු ලබන මනෝමය සංකාර ටික ඒ වෙනස් වෙනවා. සුඛය නැතිවීම. ඒ සුඛය නැති නිසා දුකක් ඇතිවීමක් වෙනවා. දැන් මෙතන බලන්න අපිට වැදගත් වෙනවා. අපිට වැදගත් වෙනවා භෞතික සංස්කාර වලට වඩා අභෞතික සංස්කාර වලින් අපේ ජීවිතේ වැදගත් වෙන්නේ මේ ශරීරය භෞතිකව හැදිලා තියෙන්නේ. ඒ නිසා ශරීරයේ හැදිච්ච සංස්කාර ටික ගැන අපේ ජීවිතේ ඍජුවම බලපාන. ඒ නිසා අපිට මේ ශරීරය පිළිබඳව වගකීමකුයි බැරෑරුම්කමකුයි තියෙනවා. මොකද අපේ පැවැත්ම තියෙන්නේ ශරීරයත් එක්ක නිසා. නිසා ශරීරය තුළ තිබෙන මේ හේතු සාධක වල ක්‍රියාකාරීත්වය කියන එක අපිට වැදගත් වෙනවා. විඥානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ කියන එක අපිට වැදගත් වෙනවා. අන්නේ නිසා තමයි ධර්මයේදී නිතර මේ කාය සංස්කාරය සහ මනෝ සංස්කාර කියන මේ ධර්මයන් පිළිබඳව මෙච්චර කතා බහ කරන්නේ. ඒවා තේරුම් ගන්න කියලා. ඒවා තේරුම් ගන්න කියලා කතා බහ කරලා තියෙන්නේ ඒක නිසා.
තර තථාගතයන් වහන්සේ අපිට මේ කරුණ පැහැදිලි කරලා දේශනා කරලා ඊට පස්සේ මේ අවබෝධ කර ගැනීම සඳහා කළ යුතු නොකළ යුතු දේ අපිට කියලා දීලා ඒ මත පිහිටවලා විවරණය කරලා බෙදලා දක්වලා මතු කරලා මේක උගන්වනවා. ශාස්ත්‍රුන් වහන්සේගේ කාර්යභාරය ඒකේ. ශාස්ත්‍රුන් වහන්සේ වෙන කිසි දෙයක් කරන්න ඕනේ නැහැ. ශාස්ත්‍රුන් වහන්සේ වෙන කිසි දෙයක් කළ යුතු නැහැ. ඒ ටික කරන්න උන්වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ බැඳිලත් නැහැ. උන්වහන්සේගේ මහා කරුණාව මත විතරයි ඒක වෙන්නේ. මහා කරුණාව මත පමණයි උන්වහන්සේ දේශනා කරා. උගන්වනවා. මේක අපිට පැහැදිලි කරලා දීම සඳහා තථාගතයන් වහන්සේලා බැඳිලා නැහැ. තථාගතයන් වහන්සේගේ මහා කරුණාව නිසා ඒ දේශනාව උන්වහන්සේ කරන එච්චරයි. ඒකයි වෙන්නේ. දැන් අපිට පැහැදිලි වෙන්න ඕන තථාගතයන් වහන්සේගේ කාර්ය කුමක්ද කියන එක උන්වහන්සේම පැහැදිලි කරලා තියෙන විදිහ. සුඛා බුද්ධං උපාදෝ බුදුරයන් වහන්සේලාගේ උප්පත්ති සුඛයක් කියලා කියන්නේ ඒකයි. ඒ සත්‍යයේ සුඛය සදා හේතු නිසා. මනං ඉතින් ඒ තථාගත ශාසනයේ තිබෙන කාල පරිච්ඡේදයක ඉපදිච්ච අපි ඒ තථාගත ධර්මය අවබෝධ කරගෙන උතුම් නිවන් සුව ලබන පිරිසක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරා. සාදු සාදු සාදු